දින 58 වෙනි දුරස්ත භාවනා වැඩසටහනේ අවසන් දිනවන අද ධර්මදේශනාව සඳහා වැඩම කර ඇති අතිපූජ්‍ය උඩීරේගම ධම්මජීව නායක ස්වාමින් වහන්සේ අප ගෞරවයෙන් සහ පාද නමස්කාර කරමින් පිළිගනු ලබනවා. හොඳයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇතුළු ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි 58 දුරස්ත භාවනා වැඩපිළිවෙලේ අවසාන දවසේ අවසාන ධර්ම දේශනාව. ඉතින් අපි අදත් ဒုတိ ය සම්මෝධ සූත්‍රය අනුව ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන්නේ සියලු දෙනා. ඒ සඳහා tempත් වෙමු. tempත් වෙලා සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පුනච පරං භික්ඛවේ භික්ඛු යතා සුතං යතා පරියත්තං ධම්මං න මන් චේතසා අනුවිතක්කේති අනුවිචාරෙන්ති මනසානුපෙක්ඛන්තියං භික්ඛවේ පංචමෝ ධම්මේ සද්දම්මස්ස සම්මෝසාය අන්තරදානාය සංවත්තති තී. ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අපි අනුපිළිවෙලින් තමයි මේ ဒုတိ ය සම්මෝස සූත්‍රය දිගහැරගෙන ආවේ. ඒ ලේඛනගත සම්මුතියට අනුව බුදුරජාන් වහන්සේගේම පෙළ ගැස්මක් අනුව ඉස්සරහට සද්ධර්මයේ සම්මෝසාවකට යනවනම් ධර්මය අතර පටලැවිල්ලක්. දැන් අර හාමුදුරුවෝ ධාරි මේ හාමුදුරුවෝ ධාරි අර නිකායේ ධාරි මේ නිකායේ ධාරි මේ භාවනා ක්‍රමේ ධාරි අර භාවනා ක්‍රමේ ධාරි කියලා සම්මෝසාවක් නැත්තේ නෑනේ. ආධුනිකයන් අතර සෑහෙන සම්මෝසාවක් තියෙනවා. පැහැදිලිකමක් නැහැ. ඇත්ත නැතිකමක් නෙමෙයි තියෙන්නේ. කෝකද ඇත්ත කියලා හිතා ගන්න බෑ. ඒ වගේම සාසනාන්තරස්ථානයක් කියන එක අපි විශේෂයෙන් බලාපොරොත්තු වුණා. අර කලිමුත් කියපු විදිහට 1956 බුද්ධ ජයන්තියේදී අපි 5000කට බුද්ධ ශාසනය සීමා කරලා ඒකෙන් ඇති 2500 ඉවරයි. දැන් නැති 2500 ඉල තියෙන කියලා ඒ අන්තරස්ථානය පිළිබඳවත් අපි පෙළ ගැහුණා. මේ පෙළ ගැහෙන කාලෙදීම තමයි සමහරක් බොහෝ පිරිස নানা ආකාර පූජා විදි වලට යද්දී මේ අලුතෙන් රැල්ලක් ලංකාවේ භාවනා ලෝකේ හටගත්ත විපස්සනා කියන එක. ඒකෙන් ඇත්තට සමත භාවනාවටත් ලොකු ඉලියක් වැටුණා. මේ සද්ධර්ම සම්මෝස සූත්‍රයේ සඳහන් කාරණාවලට ලොකු එලියක් වටනවා. දැන් බුදුරජාන් වහන්සේ මේ සුත්‍ය සම්මෝස සූත්‍රය ඉදිරිපත් කරන කරුණු මේ පසුබිම් තලයේ අඩදේ මේ තිරය වේදිකා පිටිපස්සේ දැන් තිරේ ඉස්සරහා අරගෙන බැලුවොත් සම්මෝසයේ නොවැඬන එහෙම නැත්නම් අන්තරදාහනේ නොවෙන්න නම් නවංග සත්තු ශාසනය පටන් අරගන්නේ සූත්‍රවලින්. සුත්තං ගෙය්‍යං වෙය්‍යාකරණං කියලායි පටන් ගන්න. මේ සූත්‍ර වල පමණක් විශාල දියුණුවක් එන්න පටන් අරගත්තා 1980 දශක වෙනකොට. ඊට ඉස්සෙල්ලා කවදාකවත් බණක් කියනකොට සූත්‍ර වලින් බණ කියලා නැහැ. බණ කියලා තියෙන ජාතක කතා වලින් එහෙම නැත්නම් ඔය අටුවාවකින් එහෙම නැත්නම් ධම්මපද කතා වලින් වගේ ඈතට ගිය සංග්‍රහ පොත්වලින් 80 දශකයේ ගුවන්විදුලි සංස්ථාවේ බණ කීමත් එක්ක වජිරාරාමේ ස්වාමීන් වහන්සේලා ඒවකට පැවතිච්ච ඒ දැනුම් තේරුම් ඇතුව අයගේ ඉල්ලීම මත මේ පැයකට බණ අඩු කරන්න තීන්දුව කෙරුවා. ඉස්සර පැයක් බණක් කියන්නේ 3 පැයක් යනවා. ඇන්දෑවේ 6ට පටන් ගත්තාම පහුවෙන්ද 6 වෙනකම් බණ. මේ මුළු රෑ තුන් යාමේ. දැන් පැයකට ගන්න ගියාම වෙනස්කම් දෙකක් ඇති වුණා. මේ නවංග සත්තු ශාසනය ඉගෙනීම සම්බන්ධව සූත්‍ර වලට මුල් තැනක් දෙන්න පටන් ගත්තා. ඒක අපි ලැබපු විශාල නව
රැල්ලක් වුණා බණවල. ඊට පස්සේ ගෙයයන් වෙయ్యාකරණං ගාථායිති උත්තකං ආදී වශයෙන් ඒ දක්වන කරුණවල මේ සූත්‍ර කියන එක මුල් කරගෙන ගියාට මේට අමතරව විනය කියලා පිටකයක් තියෙනවා. සමහර වෙලාවට අභිධර්මයේ කියලා පිටකයක් දාලා පිටකත්‍රයක් කරනවා. කිව්වට ඔය බුද්ධ ශාසනයේ පැවැත්මට පැතිරීමට විශේෂයෙන්ම මේ ගිහියත්ව සම්බන්ධ කරගෙන කරන වැඩවලට ගොඩාක් හේතු උනේ මේ සූත්‍ර පිටකේ තමයි. මේ සූත්‍ර පිටකයේ සූත්‍ර වශයෙන්ම දේශනා කිරීමට පටන් ගැනීමේදී ප්‍රධාන වෙච්ච ප්‍රධාන ස්වාමීන් වහන්සේලා කීප නමක් ඉන්නවා. ඒකෙදී නිස්සාරණමණී පැත්තෙමුත් සෑහෙන අපිට ආඩම්බර වෙන්න පුළුවන්, සතුට වෙන්න පුළුවන් කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ වගේ අය කෙලින්ම අපි කවදාකවත් දිගහැරපු නැති ඒ පොත්පත් දිගහැරලා අපිට සූත්‍ර කියලා දෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඇති වෙච්ච විපස්සනා රැල්ල නිසා මේ නවංග සත්තු ශාසනයක් තියෙනවා. මේකේ මේ කොටස් මේ නිවන් දකින්න වගේම එදිනදා ජීවිතේ මතුවෙන ගේ ඇසිත ප්‍රශ්න වලට මේකේ උත්තර තියෙනවා කියන එක ඉතිරි පැතිරී යන්න පටන් ගත්තා. ඒකට මම හිතනවා ගොඩක් හේතු වෙන්න ඇති කියලා. මේ අබෞද්ධයෝ මේක කියවන්න පටන් ගත්ත එක. උදාහරණයක් වශයෙන් ඒ වෙනකොටත් අවුරුදු මම හිතන්නේ 150කට වැඩි කාලයක් බටහිරට මේ ත්‍රිපිටක පොත් ගිහිල්ලා ඔය ආත ෂෝෆන්හාවර් වගේ කට්ටිය ජර්මනියේ තන්නේ කරම මුළු ජීවිත කාලෙම ඒ කාමරයක් ඇතුළට මේවා පිරිසිදු කර බටහිර දාර්ශනික විද්‍යාවට ලොකු වෙනසක් ඇති කරලා දුන්නා. එයා දැන් වෙනකොට පිළිගත්තත් දැන් නම් ඉතින් ඇත්තට මේක පිළිගන්න වෙලා තියෙනවා. ඒ චේතනාපූර්වකව විල්ලකින් එහෙම නැත්නම් කැමැත්තෙන් හිතලා මතලා කෙරුවනම් each will is evil කියන තරමට යනකම් හිතාමතා කරන සියල්ලම මානවයා හිතන හැමදේම මානවයාගේ හිතසෝ පිනිස නැහැ. කෙරුවොත් අවුලක් තමයි කියන එක. ඉතින් ඒක කරන ගොරෝසු තැන්වල ඉඳලා කරන සියුම් තැන් වලට ගිහිල්ලා අතිසියුම් ගිහිල්ලා නොකරන තැන්ට යන මේ කතාවල් එහෙම බටහිර චින්තනයේට පොවලා ඒක ටිකක් අමාරුයි බටහිර චින්තනයේට මේ කතාවල් දෙන එක. මොකද දේවවාදී හෝ පරිණාමවාදීව හිටපු බටහිර රටවල්. ඊට පස්සේ නීචේ ෆ්‍රෙඩරික් නීචේ මේක බොහොම තදින් මේ ආයුධය වෙනෙව්වා. මේ බුද්ධ දේශනාවේ තියෙන මේ කතාව. ඒක අනුව සමහර බටහිර අය ලංකාවට ඇවිල්ලා ලංකාවේ මේ මූලික තල්පතම පුස්කොළපතම කියවලා ඒ ආතශෝපනව වගේ කට්ටිය කියපෙව්වට බැහැගෙන පැවිදි වෙලා මේ සූත්‍ර හිලක් කරන්න පටන් ගත්තා. ඒතකොට ඥානවීර ස්වාමීන් වහන්සේලා වගේ කට්ටිය පුදුමාකාර සේවයක් කරා. කරලා ඒගොල්ලෝ මේක තන්නේ කර ගණිතමය මේක තන්නේ කරම මේ රීජ ගණිතමය සමීකරණ බවට පත් කරා. ඥානමෝලී ස්වාමීන් වහන්සේ අටුවාවට ඒ වගේ බුදු විවරණයක් දුන්නා. මේව ඔක්කොම සිද්ධ වුණේ ලංකාවේ. ඔක්කොම සිද්ධ වුණාට ලාංකිකයා දන්නේ නැහැ. ලාංකිකයා ඉන්නේ තාමත් අර විපස්සනාව කියලා දෙන අඳුර ගන්න ඉස්සෙල්ලා යුගයේ එහෙම නැත්නම් මේ සූත්‍ර පිටකේ වගේ නවංග සත්තු ශාසනය හාමුදුරුවන්ට අයිති වැඩක්. අරණ්‍ය වාසී සංඝයාට මේ ජීවිතේ නිවන් දකින්න විතරයි ඒකෝනේ කරලා තියෙන්නේ. අපි වගේ මේ පවුල් වල ඉන්න අමුදරුවන් රකින්න දහතකුත් වැඩ කරන අයට ඒක අවශ්‍ය නැහෙනේ කියන ඒ රාමුව තාම කැඩිලා නැහැ ලංකාවේ. පිටරටවල ඌව සිද්ධ වුණාට පිටරටවල කඩලා කියන්න බෑ. ඒ වගේ තාම යන්නේ අර කාමරැල්ලම තමයි. නමුත් මේ අර විදියට මේ නවංග සත්තු ශාසනයක් තියෙනවා. ඒකේ බුදුජානනාංශය අල්ලපු නැති තැනක් නැහැ. හැම අන්තයක්ම අල්ලලා තියෙනවායි කියලා ඔන්න පළවෙනි කාරණා. ඒකේ විකාශය අන්තර මේ සම්මෝසාව නැති කරනවා. ඒක දෝ මේක දෝ කියන කලකොල බව, අන්‍ය විහිිත බව නැත්තම් හරියට විෂයාභිමුඛ භාව පච්චුපට්ඨාන කියලා හරියට විශ්යට මුහුණ දෙන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒක මේ තරුණ පිරිස් කැමැති, බටහිර චින්තනයට කැමැති අනුව යනවා. ඒකට මේ විද්‍යාවෙන් කිසි බාධාවක් නැහැ. අතර විද්‍යාව අනුගත වෙන එකම ආගම බුද්ධ ආගම විතරයි කියලා වගේ ගෝසාව ගියා. දෙක
එහෙම තේරුම් ගත්තට පස්සේ ඒක පරේසන් දේශෙන්ති කියන කාරණාව. මේක අනුන්ට කියලා දෙන්න ඕන. මොකද නැත්තම් ওই මිනිස්සු ඉන්නේ පරණ නින්දෙබ තමයි. ඒ කොට්ටේවත් හොල්ලනවට කැමති නැහැ. අල්ලාගත්ත දේ අල්ලගන්න. නමුත් ඔය සූත්‍ර පිටකවල තියෙනවා ඉද මේව සත්‍යම් මොගමඤ්ඤං කිව්වනම් මෙයමයි සත්‍ය. අනික් සියල්ල බොරු කිව්වනම් එහෙම කෙනෙක් ඇතුළු කරන්නවත් එපා කියලා. එහෙම කෙනෙක් නියම මිනිසෙක් නෙවෙයි සත්පුරුෂයෙක් නොවේ. ඉන්සාර දේශනා විලාසයෙන් නැත්තම් දේශකයන් වහන්සේලා නවංග සත්තු ශාසනය දැනගෙන සමාජලාට ඒකටම පැවිදිත් වෙලා මේව නැත්තම් බණ භාවනාත් කරන ගමන් දේශනා කරන්න පටන් ගත්තා. උදාහරණයක් වශයෙන් කියනවනේ ඔය පාලි ටෙක් සොසයිටි එක වගේ පාලි ග්‍රන්ථ ප්‍රකාශන සමිතිය ඔය තේරවාද පොත් ටික සීරම දැම්මා ඉංග්‍රීසි භාෂාවට දාලා පිටු අංක දාලා ඕනතරක ලෝකේ ඕනම කෙනෙක් ත්‍රිපිටකය ගැන සඳහන් කරනවා පාලි ටෙක් සොසයිටි ආවල් පිට කිව්වනම් ආයෙ පටලෙන්නේ නැහැ. බුද්ධ ජයන්ති කට කවුරුත් වැඩි දන්නේ නැහැ. චට්ට සංගායනා මේ බුරුම ත්‍රිපිටකය කිව්වට දන්නේ නැහැ. මොකද ඒ වගේ එහෙම පිටු අංක ඔක්කොම විශ්වගත උනේ නැහැ. නමුත් පාලි ටෙක් සොසයිටි එක කරන කාලේ කිසි කෙනෙක් බණ කිව්වෙත් නැහැ. පැවිදි වුණෙත් නැහැ. ඒක සුවිශේෂී ලක්ෂණ. ඒගොල්ලෝ මුද්‍රණ මාර්ගයෙන් තමයි යන්නේ. ඒක එක පැත්තකින් හරි ලොකු විප්ලවයක් වුණා. ඒ මොකද මේ මිෂනාරි වැඩපිළිවෙළවල් එතකොට බටහිර පුංචි ඇවිල්ලා අප්‍රිකාවේ ආසියාවේ ඉතාමත්ම කැත විදියට මේ අපි තමයි ශිෂ්ටාචාර අපි තමයි මේ ධර්ම බෙදා දෙන්නේ මෙන්න මේක කියාගෙන මේ සුබ පණිවිඩය දෙමින් හිටියා. එතකොට මේ පාලි ටෙක් සොසයිටි එක එංගලන්තේ සිද්ධ වෙච්ච වැඩක් මෙහෙම පොත් ටික වච්චු ගහපුවාම ඒක බටහිර ලෝකෙට විශාල ආධ්‍යාත්මික තල්ලුවක් වුණා. ඒක ඇත්තටම කියනවා නම් ඒ වෙච්ච වැඩේ නිසා ලංකාවේ අපි වාගේ ඉන්න අයටත් අර දේශෙන්ති කියන වචනේ වෙච්ච අඩුපාඩුව දේශනා කරන්න කෙනෙක් නැහැ කියන අඩුපාඩුව පිළිමදා ගන්න පුළුවන් වුණා. පොත තියෙනවා ඕනේ නම් පාලි භාෂාවෙන් ඕනනම් ඉංග්‍රීසි භාෂාවෙන් ඕනනම් සිංහලෙන් සංසන්දනය කර බලන්න පුළුවන්. ඒක හැබැයි සම්පූර්ණයෙන්ම මේ පාලි ටෙක් සොසයිටි එකදී බුද්ධ දේශිත ක්‍රමයේ අර අටුවා හෝ ටීකාව එහෙම පරිවර්තන වුණේ නැහැ. හැබැයි වඩාත් පුදුම උත්සාහයක් ගත්තා. නමුත් එක්කෙනෙක්වත් පැවිදි වුණේ නැහැ. එක්කෙනෙක්වත් ඒක අනුට දේශනා කිරීම ඒගොල්ලන්ගේ යුතුයකම වශයෙන් බාරගත්තේ නැහැ. ඒගොල්ලෝ මුද්‍රණය කළ දුන්න එක ඇත්ත. නමුත් මේ දෙවෙනි කාරණාවට දේශනාවට මේක හරි විචිත්‍ර වුණා. ඕන කෙනෙක් මේ පාලි ටෙක් සොසයිටි එකේ පොත් ගැන සඳහන් කළා කියනවනම් ඔක්කොම පිළිගත්ත. එයා ධර්මයට ඇතුල් වෙන හැටි දන්නවා. එයාට තියෙනවා ඕන දෙයක් අල්ල ගන්න පුළුවන් හැකියාවක්. ඔය චයිල්ඩ්ස් ඩික්ෂනරි එක වගේ ගත්තොත් පාලි ටෙක් සොසයිටි එක අපෝ ලාභම පොත ඕනෙම වචනයක් අරගත්තාම කොයි සූත්‍ර පිටකයේද අතන තියෙන මෙතක තියෙදි කියලා හොයා ගන්න පුළුවන් සූචියක් ලැබුණා. තාමත් ඒවා දිනු වෙමින් යනවා. ඒක අර දේශනාව සඳහා යන්න දෙවෙනි ප්‍රයත්නයේදී අත්‍යවශ්‍ය වෙන අඩුම කුඩුම ටික තමයි ඒ කෙනෙකුට මම මේ උද්දුත කරගත්තේ කොහෙන්ද කියලා කියන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් කට්ටිය හිතනවනේ මේ හිතලා කියනවායි කියලා. ඒ මොකද හේතුව මහායාන බුද්ධ ආගමේ ගොඩක් තියෙන්නේ. එහෙම බුද්ධ භාෂිතයෙන්ම අරගත්ත වෙන්න පුළුවන්. නමුත් ඒගොල්ලෝ හුඟක් විස්තර වශයෙන් ගෙනියනකොට බුද්ධ භාෂිතාවේ තියෙන මුල් ආකෘතික පාළි ආකෘතිය නෑ ඒකේ. ඒකේ තියෙන්නේ මේ නව සංකර වචන දාලා සම්පූර්ණ ජනයට අදාළ ජන විඥාන කිට්ටුවෙන් ලියලා තියෙනවා. නමුත් මිනිසු කියන පටන් ගත්ත ජනප්‍රිය බව නම් හැබැයි නමුත් මේක ගත්තේ ඇත්තටම මූල ප්‍රභවයෙන් මැද බුදුරජාන් වහන්සේගෙන් මැද කියන එක අර දේශනාවේදී අහගෙන ඉන්න කෙනා හුඟක් වෙලාවට ප්‍රශ්න කරන ගතියටපත් වෙනවා. ඉතින් යනුව ලාංකේය දේශනාවලදී ඒව හැම වෙලාවෙම කියලා මේ අවල් සූත්‍රය මෙහෙමයි කරන්න කියලා කියන ගතිය අපිට සාමාන්‍ය දෙයක් වෙලා. මොකද ඊට ඉස්සෙල්ලා තිබුණේ අන්ධකාර යුගයේ අපි පන්නලා තිබුණේ ඒක. ඊට පස්සේ ඒ වාචනය කියන එක එහෙම නැත්නම් මේක මේ සාමාන්‍ය gedara dore ඉන්න කෙනෙකුට පවා කටපාඩම් කරන්න පුළුවන් කියන එක. ඉස්සර නැති පිරිත් කියන කවුරු හරි ගෙන්නලා gedara පිරිත් කියවලා අහගෙන ඉන්න කෙනෙක් හිටන්නේ. ඒ කියන්නේ අහන පිරිත්. ඊට පස්සේ කියන පිරිත් කියන જાතිය තමයි වාචනය කියන්නේ. මිනිස්සු කියන්න පටන් අරගත්තා.
ඔය නිසන්න වනේ අපේ ධර්මශාලා විවෘත කරන වෙලාවේදී පෙරදිනේ කට්ටිය ආවා. ඒගොල්ලෝ පිළිත් කිව්වා. සංඝ වඩම්මලා පිළිත් කියනවා. එහෙන් මේගොල්ලොත් ඔක්කොම පොත් ගෙනාවා. මම පැවිදි ඉස්සෙල්ලා මාත්‍ය වැඩි කරලා තියෙනවා. පොත් යන මුළු රාත්‍රිය පුරාම ඒ පිළිත් එහි දේශනා වෙන ගමන් ගිහියොත් ඒකේ හැම කියවනවා. එතකොට අර අහන පිළිතට වැඩිය ඇහිමෙන් ලැබෙන අනිසංස වලට වැඩිය අරසාවට වැඩිය මේ පිළිත් කියනකොට ඒ වෙයිසරේ බොහොමත්ම දුර්ලභ දෙයක්. ගමේ පන්සලට ගියත් එක උපාසක මහත්යෙක් උපාසකම්ම කෙනෙක් විතරයි ඒක දාන්නේ. අනිකයි දන්නේ. අනිකයි අහගෙන ඉන්නේ. එහෙම නැත්නම් බුදුම මම ගත්ත නිදර්ශනයට ඔක්කොමලා හාමුදුරුවෝට මේ කියන්න පුළුවන් බොහොම සුළු පිටසයි ඉන්නේ. කටපාඩමින් ඒක කියන්න ඕන. දැන් නම් ඉතින් කටපාඩමින් කියන්න ඕන කමක් නැත්තේ නෑ. කාරණාව හරියට විශ්වපතේකට අනුව කියලා දෙන්න පුළුවන්. ඉතින් ඒක සඳහා වාචනය අවශ්‍යයි. කටපාඩම් කරනවා කියන එක තමයි මෙතන කියන්නේ බයි හાર્ට් කියන එක තමයි. ඊට පස්සේ අපි යනවා සංගීතයට. සමගියව ගායනා කරනවා. ඔක්කොමලා කටපාඩම් කරලා ඉන්න ඔක්කොමලා ගායනා කරන මේ කවදාකවත් මේ සංගීත ස්වරයකට ලයකට නෙමෙයි කතා ගායනා කරන්නේ. උත්‍රාජනස්සේ දේශනා කරේ මොහොත රැළ නගින්න වගේ ඔය එක එකනාගේ තාල වලින් ගායනා කරන්න කියලා. නමුත් පිරිත් සජ්ජායනා කරන වෙලාවල් වල ඒකෙන් ඇති වෙන ශබ්ද තරංග පිළිබඳ පරිශීලනයක් කරලා තිබුණා. කිසිසේත්ම හිත දූෂ්‍ය කරන රාගයේ දනවන, ද්වේෂයේ දනවන මූලාශ්‍රයක්වත් ඒකේ නැහැ කියලා. ඒකේ තියෙන මේ ශාන්ති දනවන දෙයක් විතරයි. එනිසා මේ සජ්ජායනාව කියන එක එව නැත්නම් මේ එක් සමගිය ගැයීම කියන එක ඒක අර පැරණි ජපමන්ත්‍ර කියන වගේ දෙයක් තමයි. නමුත් ඒක පුදුමාකාර මනුස්ස හිතට good vibration එකක් නැත්නම් යහකල්පනයක් කම්පනයක් දෙනවා. උදාහරණයක් වශයෙන් මම කියු විදිහට කොරෝනා වලට මේ රත්න සූත්‍රය සජ්ජායන කරන නැත්නම් ගිරිමානන්ද සූත්‍රය සජ්ජායන කරන නැත්නම් මේ දජග්ග සූත්‍රය සජ්ජායන කරන. ඒ වගේ ඒ සූත්‍ර වර්ගයක් තියෙනවා. ඒක සජ්ජායනා කිරීමේ මේ රෝග සුව වෙනවා. මේ වගේ රූප සජ්ජායනා කරපුවාම ආඩ්‍ය බව ලැබෙනවා. මේ වගේ දේවල් සජ්ජායනා කරපුවාම ඒ සජ්ජායනා කරන සද්ද ඇහෙන වතුර වීදුරක තියෙන වතුර පවා ස්පටිකීකරණය වෙනකොට බොහොම ලස්සන සමමිතික ස්පටික හැදෙනවයි කියන එක. එහෙම නැතුව සංකර වචන එහෙම නැත්නම් තද කාමේ දනවන වචන නැත්නම් ක්‍රෝධ ජනක වචන කියනකොට ඒ ලැබිච්ච ඒ වචනවල ශක්තිය ලැබුපේ වතුර ඝනීභවණය වෙනකොට ස්පටිකීකරණය කරනකොට සීතල කරනකොට ඒකෙන් එන ස්පටික බොහොම විකෘති. ඒක පෙන්වන්න පටන් ගත්තා. ඒක මේ මෑතක තමයි වුනේ. ඉතින් ඒකෙන් පේන්න පටන් ගන්නවා මේ සජ්ජායනා කිරීමේ ලෝක සාන්තියට, ලෝක සාමයට, තුරුලතාවලට, ගස්කොළන් වලට, ඉරහඳ තාරකාවලට කොච්චරක් සාන්තියක් වෙනවද කියලා. ඉතින් ඒ නිසා මේ සාන්තිකර මනසකින් ධර්මයේ සම්මෝසා වෙන්නේ මොකද මේ සජ්ජායනාව කරන සල්ලි වලටවත්, ලාභයටවත්, සත්කාරයටවත්, සම්මාන සිලෝකටත් නෙවෙයි. මේ කරන්නේ හුදු මේ බහුජන හිතාය, බහුජන සුඛාය, අත්තාය හිතාය සුඛාය කියලා මේ සජ්ජායනා කරනවා. ඉතින් ඒක සැදී පැහැදී ගත්ත පිරිසකට විතරයි කරන්න පුළුවන්. මොකද ඊට ඉස්සෙල්ලා නවංග සත්තු සාසනය දැනගන්න ඕනේ, ඒක කියලා පුරුදු වෙන්න ඕනේ, කටපාඩම් කරලා පුරුදු වෙන්න, ඊට පස්සේ සජ්ජායනාව. ඒක හතරවෙනි පියවර වශයෙන් තමයි අපි ඊයේ ධර්ම දේශනාවට සම්බන්ධ කරගත්තේ. දැන් අපි යන්න හදන්නේ පස්වෙනි එක. අර යතා සුතං යතා පරියත්තං යම්මාකාට රහලා ධම්මාකාට තමයි හිටි දරාගෙන තියෙන මේ ධර්මය චේතසෝ අනුවිතක්කේති. දැන් බුද්ධ ධර්මය හිතින් අනුවිතර්කණය කරනවා. විතර්කණය කරනවා කියන එක සාමාන්‍ය විතක්කයිසිකේ පෙන්නන්නේ එයට හිත නංවනවයි කියන එක. බුදුජානනාංශයේ සතිපට්ඨාන සූත්‍රය ගත්තොත් අපි මේ සතිය ගැන උනන්දු කරන පැත්තේ ඉඳගෙන අරඤ්‍යගතෝ වා රුක්කමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා නිශීදී විපල්ලංකං ආභුජිත්වා උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨ වෙත්වා සෝ සතෝ අස සති සතෝ පස්ස සති.
ඉතින් මෙයා මේ දෙයට හිත නංවනවා. මම යන්න ඕනේ එහෙනම් අරන් එකට. මම එහෙනම් යන්න ඕනේ ගහක් මුලට. මම එහෙනම් යන්න ඕනේ කාමභෝගීන්ගෙන් තුරු වෙච්ච ශූන්‍යාගාරයකට කියලා මෙයා ඒක අනවිතර්ක කරනවා කියලා කියන්නේ ජීවිතයට සම්බන්ධ කරගන්න. ඒකලිවරලා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨ වෙත්තා. හොඳට කොන්ද කෙලින් තියාගෙන මම මේ සතිය පෙරමුණේ තියාගෙන ඉන්න ඉරියව්වට හිත යොදලා සතෝවාස සති සතෝපස්ස සති අරමුණ ආස්වාස කරන අරමුණ ප්‍රසවාස කරන අරමුණට හිත නංගනවා. දැන් එතකොට අර සුත්තංගෙයන් වෙయ్యා කරනවා කියලා. නවරන්ත සත්තු ශාසනයත් අහපු එකත් කියපු එකත් සජ්ජායනා කරපු එකත් කියන මේ සේරම හරියටම එල්ල කරපු තුවක්කුවක් වගේ අර කරුණු හතරම පෙළ ගැහෙන්න ඕනේ අනුවිතර්කණය වෙන්න. ඒ නිසා එතෙන්ද එනවයි කියලා කියන්නේ ලොකු ධර්ම પરම්පරාවක්. ඒ නිසා කාට හරි වාර්තාවක් ලියනකොට කියන්න පුළුවන් නම් මම මෙන්න මෙහෙම වාඩි වුණාට පස්සේ මට මේ වෙලාවේදී ආස්වාසයක් එනකොට මට ආස්වාසය කියලා මෙනෙහි කරගන්න පුළුවන් උනායි කියලා කියන්නේ ඇත්තටම ගුරුවරයෙකුට පුදුම සතුටක් හිතෙන තරම්. මොකද අර ඔක්කොම පෙරිලා තමයි එහෙම එකිනෙකට කියන්න පුළුවන්. එහෙම නැත්නම් මේම කියන එක මෙහෙම කමඨාන් සුද්ධ කරන එක එහෙම දෙයක් අනුවයි මේ සම්මෝහේ නැති වෙන්නේ. එහෙම දෙයක් අනුවයි මේ අන්තරස් දහන වෙන්නේ නොවි මේක රැක ගන්න පුළුවන් වෙන්නේ කියන එක අපි සාදු කියලා පිළිගත්තට කරලා නැහැ. කරන්නේ අනුවිතක්කයෙන් තමයි. ඉතින් මේ අනුවිතක්කේ කිරීම අනුවිතර්කණය වැඩි වැඩියෙන් හයිලයිට් කරලා නැත්නම් උද්දීපනය කරලා උත්ප්‍රේරණය කරලා එහෙම නැත්නම් අවුස්සලා ගත්ත දේ තමයි මහසි භාවනා ක්‍රමය කියලා කියන්නේ. ඒකට ඒක මෙනෙහි කිරීම කියන වචනේ තමයි විතක්ක කියන වචනයට දීපු නම. එතකොට අර මෙනෙහි කිරීම කියලා කියන්නේ මානසිකාර කියන pāli වචනය. ඒක වෙන චෛතසිකයක්. විතක්කේ කියලා කියන්නේ තවත් චෛතසිකයක්. ඒ කියන්නේ මේ දෙකක්. ඒ වගේම තමයි මේ විතක්කයෙන් එවන තමයි මානසිකාරයෙන් කරන කෘත්‍යයට සමාන කෘත්‍යයක් කරනවා චේතනාවෙන්. ඒතර චේතනා මානසිකාර විතක්ක කියන පද තුන අර සුත්තංගෙයන් වෙయ్యා කරනම් කියන එකේ බලන්න ඕනේ. කියනකොට බණ කියන ආම්තුරෝ මේ යොදන තැන් අහන්න ඕනේ. ආම්තුරුත් ඒක හරියට ගැට නැති වෙන්න කොණ්ඩේ පීරුවා වගේ පිරිසුදු කියදලා කරන්න. ඊට පස්සේ ඒක වාචනය කරන්න ඕනේ. ඊට පස්සේ ඒක සත්‍යයනා කරන්න ඕනේ. ඊට පස්සේ තමයි අපිට මේ විතර්කණය කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක මගේ ජීවිතයට බලනකොට මම බුරුමේ ගිහිල්ලා ඇවිල්ලා 1996 විතර මං ආවේ 97 විතර පාවොක්සයිඩ් ආපු වෙලාවේදී මේ මට කතා කරලා කිව්වා බුරුම් භාෂාව ටිකක් දන්න නිසා ස්වාමීන් වහන්සේත් එක්ක ගමන යන්න පුළුවන් දෙක. ඉතින් මම සතුටු වුණා. මොකද මේ මං එහෙම පරිවර්තන කරලා තිබුණේ නැහැ එතක. ඉතින් යනකොට ඒ ස්වාමීන් වහන්සේ මේ විතක්කේ කියන්නේ මේමයි. මානසිකාරය කියන්නේ මේකයි. චේතනා කියන්නේ මේකයි. මේ තුන මෙහෙම කරන්න ඕන කියලා ඒ ස්වාමීන් ලියපු පොත් ටිකත් මට දීලා මේක දැනගෙන තියෙන්න ඕන කියලා. එතකොට මම දන්නවා හොඳට මේ මෙනෙහි කිරීම කියන වචනේ භාව ක්‍රමේ කරන්නෙම නැහැ. මහාති ක්‍රමේ හොඳටම කරනවා. එතකොට පණ්ඩිත ස්වාමීන්සෙත් මේක අපිට කියලා දීලා තියෙනවා. එතකොට කොහොමද මේකේ මේ එහෙම කොහොම අහගෙන හිටියේ මං කොහොමද පොතේ කොතන සඳහන් වෙලා තියෙන්නේ පොතේ මොන අර්ථ ඡායාවද තියෙන්නේ? ඒ අර්ථ ඡායාව කොතෙන්ද දෙන්නේ? ආධුනික වෙලාවේද මගදීද අන්තිමටද කියලා. ඉතින් අර ඔක්කොම පෙළගැස්මක් තමයි. ඒ අනුවිතර්කණය කියන වචනේ අපි තෝරන්න හදනකොට මතුවෙන්නේ. ඒක තේරුම් ගන්න අමාරුයි නවංග සත්තු සාසනේ දන්නෙත් නැත්තම්. කාට හරි කියලා දීලා පුරුද්දකුත් නැත්තම්, Taman කටපාඩම් කරලත් නැත්තම්, Taman සජ්ජායනා කරලත් නැත්තම් හැමදාම අහනවා. මේ දෙකක්ද මොකක්ද මේකේ වෙන්නේ කියලා. ඉතින් කී සැරයක් අපි කිව්වත් වෙහෙස ගන්න දරකයි. ඒ කිනා දැනගන්න ඕනේ මේක හිතට වද්දා ගන්න ක්‍රම හතරක් තියෙනවා. මුල් ක්‍රම හතරක් තියෙනවා. එහෙම නැතුව ওই බේත් පෙත්තක් බිලලා හරි වෙන දෙයක් කළා හරි ඕක කරන්න බෑ. ඒ නිසා විතක්කය කියලා කියන්නේ
මානසිකාරය කියලා කියන්නේ චේතනාව කියලා කියන්නේ සාපේක්ෂව නැත්නම් ප්‍රායෝගික ප්‍රයෝජන සලකලා කිව්වොත් මෙතෙන්දි මේ බෞද්ධ භාවයේ සඳහා මතක් කරුවොත් පාවොක්සයිඩ් ස්වාමීන් වහන්සේ කියනවා තරගෙට ඔරු පදින කණ්ඩායමක් තියෙනවා. ඒ ඔරු කණ්ඩායමේ ඔරු හබල් ගාන 10-12 දෙනෙක් ඉන්නවා. ඊට පස්සේ අවර පෙත්තේ වහන්සේ වැහෙන්නේ නැතුව ගියා. බණ කියනවා ඇහෙනවද? එහෙමයි ස්වාමීන් වහන්සේ දැන් ඇහෙනවා. මේ පව කට් එකක් ගියා. ඉතින් ඒ අනුව බලනකොට මේ කණ්ඩායමත් තව කණ්ඩායමක් එක්ක ඔරු පැදීම් තරගයකට අබල් ගෑමේ තරගෙ ඉදිරිපත් වෙනයි කියලා කියමු. එතකොට ඔරු බඳේ ඉන්න නායකයා කියනවා අපිට දැන් පේනවා නේද අර ඉස්සරහා කොඩියක් තියෙනවා. අපිට දෙන්නේ මේ අනික් කට්ටියට ඉස්සල්ලා ඔක්කොමලා එක දිශාවට හරි ගානට හබල් ගහලා රෝවිං කරලා අපි එතෙන්ට යන්න ඕනේ. ඉතින් ඒකට හරස්සුලන් තියෙනවා, දියවැල් තියෙනවා. අපි කපාගෙන යන්න ඕනේ. ඉතින් ආ උපදෙස් දෙනවා. උපදෙස් දීලා අර අවර පෙත්තෙන් එක්කනට කියනවා අපිට පේනවාද ඉස්සරහා තියෙන කොඩිය ජය කනුව. ඒ ජය කනුවට යනකොට මේ හබල් ගෑවට හරියන්නේ නැහැ. හැරෙවිලා තිබුණොත් ඔරුව යන්න වෙන තැනකට. ඔය එක හරියට නාවික කටයුතු නැවිගේෂන් කරන්න ඕනේ. හරි. ඊට පස්සේ කියනවා ඔය අපි මම කොහොමද කිව්වත් නැවිගේෂන් හබල් පෙත් එක්කන හිටියත් මේ පදිනාය ඔරුව හබල් ගානාය ගැහුවේ නැත්තම් ඔරුව යන්නේ නැහැ. ඒ වගේම අපි හිතමු සරසෙන් එළවෙන් යා කියන්නේ ඉස්සලා හබල් ගන්න පටන් ගත්තා අයියා. තරගෙන් අවලංගු වෙනවා. එක සැරයක් කියයි. දෙකක් කියයි. කොහොම කලින් යන්න බෑ කට්ටිය හරියට මෙතන බෙල ගහන්නේ කියලා. ඉතින් අපි මේ හරි කාදිසියට කලින් හබල් ගන්නක තුන් සැරේ කියා ඕගොල්ලෝ යන්න ගෙදර යන්න. මොකද ඕගොල්ලෝ කිව්වට අහන්නේ මේ තරඟට මේ යා කියන්නේ ඉස්සලා සරසෙන් එළවෙන් කියනකොටම පදින්න පටන් ගන්නවා. එහෙම කරන්න බෑ. ඉතින් ඒ නිසා මේව කට්ටිය ඔක්කොම හරියට කියන දේ අහන්න සද්ද ඇහෙනකොටම ඉදිරියට යන්න ලැහැත්තිලා. ඉතින් එතකොට මේ නිදර්ශනේ දීලා පාවොක්සයිඩ් සාන්ති කියනවා විතක්කේ හරියට හබල් ගන්න කට්ටිය වගේ ගොඩාක් ඉන්නවා. ඊට පස්සේ මානසිකාරයේ පිටිපස්සේ අවර පෙත්තේ ඉන්න කෙනා වගේ. චේතනාව ඔරු බඳේ ඉඳගෙන කණ්ඩායම මෙහෙවන කෙනා වගේ. ඉතින් ඒ නිසා දිශාගත වෙන්න ඕන නම් අපේ හිත මොන දෙයකට හරි යොදවන මේ පිස්සු මනස එහෙම නැත්නම් බඳු පිස්සු වඳුරෙක්ගේ වනස වගේ තියෙන පිස්සියගේ කොණ්ඩයක් වගේ තියෙන පිස්සිගේ පලාමල්ලක් වගේ තියෙන මේ අපේ හිත උදේ ඉඳලා හැන්ද වෙනකන් දුවන දිහා බලන්නකෝ මොකීටවත් නැහැනේ න්‍යාය පත්‍රයක් උදේ පාන්දර නැගිටපුවාන් අමුඩේ ගහ ගන්නවා තමයි මං අද දිනම් අද කරනවා කියලා හැන්දෑවේ හැමදාම දත් මිටි කකානේ බුදියන්න වෙන්නේ කවදාකවත් එහෙම මේ හිතන දේවල් වෙන්නේ නැහැනේ එහෙම නැත්නම් වෙන ප්‍රමාණය අඩුයිනේ මොකද අපි අර සුත්තංගෙයම් වෙయ్యා කරනම් කියන එක ඊට පස්සේ දේශනා කරනවා කියන ඊට පස්සේ වාචනය කියන එක ඊට පස්සේ සජ්ජායනා කියන ඒවා අපි පෙළ ගහගෙන ආවේ නැත්තම් අර වඳුරු මනස මේ අවුල් කොණ්ඩේ පීරලා ගැටලිහලා හරි ගස්ස ගන්නවා වගේ හදාගත්තේ නැතුව කොණ්ඩ මොස්තර දාන්න බෑ මේ දැන් කතා කරන්නේ කොණ්ඩ මොස්තර දෙවිලා දැන් මේ කතා කරන්නේ විතක්කේ වගේ චෛතසිකයකට බහ ගන්න තැන ඉතින් මේ චෛසිකයට බහිනකොට එහා සමාන තියෙන සමාන අනිකුත් චෛසික තියෙනවානේ. මානසිකාරය නැත්තම් චේතනා වගේ දේවල්. ඒ වගේ කෘත්‍ය දැනගන්න. දැනගෙන වැඩ කෙරුවොත් හරියට මේක ලබ්බ මේක පුහුල කියලා දැනගත්තා වගේ කෙනෙකුට පුළුවන් අවශ්‍ය දේ අවශ්‍ය විදිහට කරන්න. ඉතින් ඒක මම හිතනවා ඔක්කොටම අවශ්‍යයි කියලා. ඔක්කොම මේ කැමැත්තෙන් අහගෙන ඉන්නේ ඒකට තමයි. ඔක්කොම හරි ආසයි. නමුත් කිසි කෙනෙකුට ඒක බලාපොරොත්තු ඉච්චරන් ලැබිලා නැහැනේ. මොකද හේතුව? ඒ අනවිතර්කණයට කලින් සම්පූර්ණ කළ යුතු ඒ ධර්ම પરම්පරාව සම්පූර්ණ වෙලා නැත්තම් කැමැති වුණාට අනවිතර්කණේ වෙන්නේ නැහැ. නකෝපණේ තම්බික්කවේ ඉච්ඡේයපත්තබ්බං කියලා තුනම මහණි කැමැති වෙච්ච පමණින් දේවල් සිද්ධ වෙන්නේ නැහැ. ඒ දේවල් වලට අවශ්‍ය හේතු සම්පත්තිය ඉන්න. හේතු සම්පත් තමයි බුදුරජාණන් මේ පහක් කතා කරලා තියෙන්නේ. ඒ පස්වෙනි තියෙන එක 1 2 3 4 නැතුව කරන්න බෑ. ඒ නිසා යම් කෙනෙක් ඒකට කිට්ටු කරලා ඉන්නවනම් ඒකට හිතෙනවනම් මට අවශ්‍ය දේ විදිහට උනේ නැහැ කියලා දුවට සලකා බලන්න මේ සම්මෝහ ဒုတိ ය සම්මෝහ සූත්‍රය කතා කරලා බලලා මම මේ මුල් ටික අපි දන්නවද
ඊකෙන් කොච්චරක් දිනු වෙලාද? ඊකට දෙවෙනි එක දේශනීය සම්බන්ධ කොච්චරක් මට අත්දැකීම් සහ පරිචයක් තියෙනවද? ඊට පස්සේ සත්‍යයනාව පිළිබඳව වාචනය පිළිබඳව ඊට පස්සේ සත්‍යයනාව පිළිබඳව ඕව වෙලා තියෙනවා නම් ඔන්න නිලුම් මල ඇවිල්ලා පිපිල වතුර මුරට ඇවිල්ලා තියෙනවා නම් ඔන්න ඉර පායනකොට මේ පිපෙයි. මේක තාම වතුර යට තියෙනවා නම් ඉරවල් 7ක් පෑවුවත් පිපෙන්නේ නැහැ. එනිසා මේ අනු විතර්කණය එක දෙයක් අනුව හරියට හිත මානසිකාරේ නම් වන්ට නැත්නම් මෙනෙහි කිරීමක් කරන්න. අපි ක්‍රමේ දැනගත්තට හොඳ යා කන්ඩිෂන් කරු භාවනා ශාලාවක් ඇතුලේ වාඩි වෙලා හිටියට එහෙම නැත්නම් හොඳ ගුරුවරයෙක් එතන හිටියට වරදින්න ඉඩ තියෙනවා. වරදින්න කියලා කියන්නේ අබහුවේ වෙලා සදාකාලික වරදක් වෙන එක නෙවෙයි. අපි ආපස්සට යන්න ඕනේ, ගිහිල්ලා බලන්න ඕනේ මේ මුල් අවශ්‍යතාවයන් සම්පූර්ණයි කියලා. ඒකට අනු විතර්කණය කරා නම් විචාරය පිණිස මම මේ දැන් එල්ල කරගත්ත අරමුණ වෙන අරමුණකින් වෙන්කොට දැනගන්නේ කොහොමද කියලා පරිච්ඡින්න ඥාණය, පරිච්ඡේද ඥාණය. ආස්වාසය කියන එක ප්‍රස්වාසය නෙවෙයි කියන එක, ප්‍රස්වාසය කියන එක ආස්වාසය නෙවෙයි කියන එක, වම තියෙනකොට දකුණ නෙවෙයි කියලා, සක්මන්ගේ ඉන්නකොට පරියන්කේ නෙවෙයි කියලා. අන්නේ විචාර බුද්ධිය හරියටම විතක්කේ කියන එක 3-4කට ගැහුවනම් දැන් මේ කතා කරන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. විතර්කයේදී හරියටම ටක්කෙට යන්නේ. හරියට කාරණාට ගියොත් ඒ කාරණාට ගිය බව දන්නේ ඒකට සාපේක්ෂව වටපිට තියෙන දේවල් නොවන බව දන්න නිසා. උදාහරණයක් වශයෙන් ඒ බුරුමි ස්වාමීන් වහන්සේ මතක් කරනවා අපි කැම මේසයකට ගිහිල්ලා තැම්බිච්ච අල ටිකක් වගේ කෑලි කෑලි කපලා තියෙනවනම් අර ඈත තියෙන ඒ අල කෑල්ලක් අපි ගෑරපුවෙන් දවටලා ගන්න ගියොත් ඒකට වදින එක කෝණයක් තියෙනවා. ඊට පස්සේ ඒකට බර දාන්න. එතකොට අපිට තේරෙනවා ඒ අර මේ අල කෑල්ල අර කියන ගෑරපේ දැවටෙනවා. ඒතකොට දැවටෙන්නේ නැතුව අපි දැරපුව ඉස්සුවනම් එන්නේ නැහැ නේ. ඉතින් මෙතනදී ඒ කෙනාට තේරෙනවා නම් දැන් මේ අල කෑල්ල දිගේ මේ ගෑරපුව බහිනවයි කියලා ඒක ඕනම පොට්ටේකට තේරෙනවා. ඕනෙම බීරෙකුට තේරෙනවා. ඕනෙම ගොනෙකුට තේරෙනවා. ඒ කියන්නේ අර අලේට බහිනවද නැත්නම් පිට යනවද කියලා. ඉතින් ඒක තමයි අරමුණට නැංගුවා නම් අපිට ෆෘට් සලාඩ් එකක් කියලා ඒක වෙන දෙයක් නෙමෙයි වදින්නේ දැන් අලිපේර කෑල්ල. නැත්නම් මේ වදින්නේ පැපොල් කෑල්ලකට කියලා. අපිටම කෑලි කෑල්ස් කරන කැට සලාද කියලා જાතියක් හදනවනේ කොල්ල එක නම් දාන්න. ඒ කොයි කැටේටද වැදිලා තියෙන්නේ කියලා එයා දන්නවා. මොකද ගෑරපු සුබම ඔක්කොම ඉන්නේ නැහනේ. ඉතින් ඔන්න ඔය දෙක අනවිතක්කේදී අනවිචාරයේදී කියන එක දැන් ඉතින් ඉතාම සියුම්. හරියට මේ රත්තරන් නැත් අල්ලන්න කැටයන් කොටනවා. එහෙම නැත්නම් උටුවක් බංකුවක් හදලා ඒකට කැටයන් කොටනවා වගේ වැඩක්. මේ කැලේ ගිහිල්ලා ගස් කපලා බොරදම් ගහලා පට්ටලයක තියලා ඉරලා ගාලා වද්දලා යතු කැට ගාලා ඒ කතා ගිහිල්ලා ඉවරයි දැන්. දැන් ඔය කැටේම කොටන්න බෑ කැලේ තියෙන ගහ. කැලේ තියෙන ගහම සෙවල පට්ටයක් තියෙන එකේ. එයා ඒක අරගෙන ඒකේ අරටු අරගෙන පදම් කරලා වේලලා ඒක ඇද වෙන කෙලි ඇද වෙන ගතියක් තියෙනවානේ. උන්දම් ගහනවායි කියලා. උන්දම දැනගෙන හරි ගසලා තමයි කැටයන් කොටන්නේ. ඉතින් මේ වගේ දේ විතක් අනවිතක්කේති අනවිචාරෙති කියන එක කිසිම ආගමක නැහැ. මේක හොඳට මතක තියාගන්න ඕනේ. අනිතාගම් වල තියෙන ඇදහිව. මම මේ කියවනේ කාදාගන්න. ඔබට ඒකට හිතුවපතු සම්පත් හම්බෙයි. එහෙමත් එක්කුත් තියෙනවා. ප්ලාසිබෝ ඉෆෙක්ට් කියලා. දැන් මේක එහෙම නෙවෙයි. මේක හරියටම කිරි ගහට මෝල් ගහින් යනවා වගේ අල කැලකට ගෑරප්පෙන් යනවා වගේ ඒක කාගෙන බහිනදි තේරෙනවා. ඉතින් ඒක තේරෙන්නේ නැති අය කොච්චර දෑත බදලා අලවංගුවක් ගන්න ඉන්න වගේ මේ ගෑරප්පෙන් දමලා ගැහුවත් අර මේ අල භාජනයකට පපඩන් ටිකට ගැහුවා වගේ ඌ එකටවත් කාගෙන බහින්නේ නැහැ. ඒ මේ ගෑරප්පු හොඳ නිසාවත් අලමයිත් එක තරහ වෙලාවත් නෙවෙයි තකතිරුකම. ඉතින් අන්නේ විතක්ක ਵਿਚාර දෙක කාට හරි තේරෙන්නේ නැත්නම් මොනවා කියනවද මොනවා කරනවද කියලා හරි අමාරුයි. ඉතින් කසාද වලට වැඩි තික්කසාද වැඩි වෙනවා එතකොට. කියන දේ තේරුම් ගන්නවට වැඩි අංජබජා. හැබැයි එහෙම උණයි කියලා
ඒක අතාරින්න එපා. අපි දැනගන්න ඕනේ දැම්මට මේ විතක්කේ ਵਿਚාරේ වෙන් කර ගන්න තේරෙන්නේ ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒ කියන්නේ මම අභාව්‍ය කෙනෙක් නෙමෙයි. මට අර සුත්තං ගෙයියන් කියන තැන ඉඳලා ආයෙ මුලක ඉඳලා පුරාගෙන එන එකයි තියෙන්නේ. සමහරෙකුට ඒක බලමින් සැදීම කියනකොටත් වැටෙන්න ඉඩ තියෙනවා. උගාක් පිං ඇති ඇත්තෝ. නමුත් හැමෝටම මේ මුණී නෑ කියලා පශ්චාත්තාප වෙන්න එපා. එහෙම අනුවිතක්කේති අනුවිචාරේති මනසානුපෙක්ඛන්ති. මනසෙන් එක පස්සේ දෙක දෙක පස්සේ තුන හතර කියලා ඒක හරියට රේඛීය ක්‍රමයකට මෙහෙමයි මේකට පස්සේ මේකට පස්සේ මේකයි කියලා ඒ වගේ තියෙන වීතිය ඔගේ තියෙන පෙළගැස්ම පේනකොට තියෙන මේ භාවනා කෙරුවත් නැතත් ලෝකේ යන්නේ පෙළගැස්මකට. අපි හිතනවා නෑ මේ අපි කෙරුවොත් වරදිනවා අරයා කෙරුවොත් හරියනවා නැත්නම් මේ නැකතට හරියනවා. ඒ කතාවල් හරියන එක නොහරියන එක මනසානුපෙක්ඛණය කරන කෙනාට හරි ගියාට පස්සේ නම් ඉතින් උඹ දෙනේ පේන බල්ලා වගේ කේන්දර බල්ලා වගේ ඒක හොඳයි මේක හොඳයි කියනවා. මෙයාට එහෙම හරි ගස්සන්ට පස්සේ නෙමෙයි යද්දිම උනත් තේරෙනවා මේක දැන් යන්නේ පිටපොට. ඉතින් ආයෙ කරකොල ආයෙ පොට්ටට දාගන්න එකයි තියෙන්නේ. අපි වතුර බෝතලයක් වහන්න ගියාම වතුර බෝතලේ පිටපොටේ ගියාම මොකද කරන්නේ? කරකොල ආයෙ ගන්නවා ඒක අතට යන වහනවා. එතකොට පොට්ට දිගේ යනකොට තේරෙනවනේ. ඒ වගේමයි පිටපොට යනකොටත් තේරෙනවනේ. ඒ තීදි තද කෙරුවොත් මොකද වෙන්නේ? පොට සවුත් වෙනවනේ. ඉතින් ඒක ඔය මේ ගෑස් කට් එකක් කියමයි කරන වෙලාවේ වාහනයක ඒ පොට සවුත්තු කරගත්තා නම් ඉතින් හරි අමාරුවක වැටෙනවා. ඒක හෙඩ් බාස් දෙන්නෙත් නෑ කාටවත් කරන්න. මොකද මේ තක්කු මුක්කුට ගිහිල්ලා පොට තද කරලා ගැහුවොත් එහෙම රෙන්ච් එකකට දාලා පවර් රෙන්ච් එකට ඇල්ලුවා නම් එහෙම පොට කපාන බැස්සනම් කියන්නේ රෝන් ත්‍රෙඩ් ගියා නම් හදන්න හරි අමාරුයි. දැන් ඉන්න ඔක්කොමලා රෝන් ත්‍රෙඩ් කාර්යෝ තමයි ඉන්න හරියක් ඉන්නේ. අංජ බජල්. ඔළුව ක්‍රේල් වෙලා තියෙන්නේ. කොණ්ඩේ නෙවෙයි. ඉතින් ඒකට වැරද්දක් නැහැ. ආපහු කරකවලා උඩට ගන්න ඕනේ. ඒක නැත්තම් කියනවා නම් අතට ගන්න ඕනේ. ඒකලා ආයෙ පොට බහින්න ඕනේ. ඒකට පොටියේ බහිනකොට හරියට අල කෑල්ලට ගෑරප්පින් යනවා වගේ ඔන්න තේරෙන්න පටන් ගන්නවා මේ කාගෙන බහිනවා. ඉතින් ඒක තේරෙන්නේ නැහැ කියලා කාට හරි කියනවනම් අනේ මන් දන්නේ නැහැ වන්නම් තේරෙන්නේ නැහැ කියලා දෙන්න. ඒ මොකද ඒ ගුණය ඒ දේ මයින්නම් උප්පත්ති ඉඳලම තිබුණා. දැන් මම මේ කියන දේ කාට හරි තේරෙනවද නැද්ද? එහෙම නැත්නම් මම මේ කරන වැඩේ ඒ වැඩේ සිද්ධ වෙනවද නැද්ද කියන එක ඒක මිනිස්සයාගේ ජන්මදායාදයක්. ඒක මේ විශේෂ වාසනාවක් කරෙන්නේ. වෙන්නේ නැත්තේ ඕනේ නැති නිසා. ඔන්න හොඳට මතක තියාගන්න. කාට හරි ඒ කිටු පෙතු විදිහට වෙන්නේ නැත්නම් ඒක මේ අල්ලපු මේ එපා වාහයට හොදි බෙදන්නා වගේ බෙදන්නේ. ඉතුට අර්මිනියගේ ධර්මෙයි පිඟානෙයි හැලියේ ඉඳලා ඔන්න හොදි හැඳ වෙදෙන්න බෙදෙනවා. ඒ කියන්නේ එපා වාහයට හොදි බෙදෙනවා. ඒක කියන්නේ අර වැඩි පිළිබඳ කිසි ධර්ම ගෞරවයක් නැතිකම. ඉතින් ඒ වගේ වැඩනේ අපේ අතින් දවස පුරාම වෙන්නේ. ඉතින් අපි ඒ දන්නේ නැතුව අර කේල් ගාට කොට ගිය මේ හැම ගහනම කොට ගිය කොට ඕරුවා කේල් ගාට කෙටුවා වගේ ධර්මයට ගිහිල්ලා වැදිච්ච දවසේ තේරෙනවා මේ එක අතින් වම් අතින් මේ ධර්මයත් එක්ක වැඩ කරන්න බෑ. දෝතිම්ම කරපන්. මුළු හදින්ම කරපන්. මුලින් නම් ඉතින් අපි තනි අතින් තමයි කරන්නේ. කරලා මේ අනුවිතක්කේති අනුවිචාරේති මනසානුපෙක්ඛති කියනකොට හරියටම චීන කන්නඩියක් දාගෙන නාතාඬුවකින් ඔර්ලෝසෝගේ කෑලි හදනවා වගේ. එහෙම නැත්නම් කැටයන් කොටනවා වගේ. රත්තරන් ආවරණයක. එහෙම නැත්නම් ලීයක කැටයන් කොටනවා වගේ. පුදුමාකාර කරන්න පුළුවන් ඒ ඔය ආවට ගියාට ගත්ත ලුණු මිදැල්ල ලී වල කැටයන් කොටන්නේ නැහැ. සල්ලයිට් සබන් වල කැටයන් කොටන්නේ නැහැ. ඒක රිදි හරි රත්තරන් හරි වෙන්න ඕන. ඉතින් ඒ වගේ ඒකට මේ දේවල් යොදන එක පැරණි සම්ප්‍රදායක්. මනසක වුණත් මේ විතක්ක මේ ਵਿਚාර මේ මනසානුපෙක්ඛණේ වගේ වෙනකොට ඒ මනස සත්පුරුෂ භාවයටපත් වෙලා ඒ මනස නියම මිනිස්සෙක් බාටපත් වෙලා එතකොට තමයි ඒකට ඔය ධර්ම කාරණා වැටහෙන්නේ. එහෙම නැතුව ඉතින් ආවට ගියාට අතන මෙතනින් වැටෙන්න පුළුවන්. ඒකත් හොඳ ධෛර්ය කරන දෙයක්. නමුත් මතක තියාගන්න අර පිළිවෙලට එනකන් හරි ගැසලා එනකන් මේ වැතර පෙළ ගැස්ම එන්නේ නැහැ. ඒ ආපහු ගිහිල්ලා මුලින් ඉඳලා එනවයි කියන එක කවදාවත් ලැජ්ජ වෙන්න එපා. ධර්මයේ වෙනුවෙන් එමෙ දෙක කෙරුවට කමක් නැහැ. මොකද අපි නිතරම ආධුනික මනස තියාගන්න ඕනේ.
නිතරම නිහතමානී වෙන්න ඕන. ඇත්තටම කියනවා නම් ඒ ආධුනික මනසයි නිහතමානී නම් අපි ඉන්නේ පාරාදීසෙ තමයි. ඒක සාක්ෂාත් උනත් එකයි නැතත් එකයි. වාතේ වතුර බාම්මඩ පස්සේ වතුර දන්නවනම් භාජනේ හැඩේ ගන්න. ඒ වතුර උඩ තට්ටුව තන්නේ කරම ලෙවල් කියලා අහන්න දෙයක් නැහැ. ඒක වෝටර් ලෙවල් තමයි. එහෙම නැතුව මට මේ මුලින්ම මට මේක කරන්න ඕනේ මට මේ ආසනේ ඕනේ අරක ඕනේ මේක ඕනේ කියලා අර ලැබෙන දේ පිළිගන්නේ නැතුව දඟලන කෙනාට ඔය මොන මනෝ විතක්කේ කතා කරත් මනෝ විචාරේ කතා කරත් එනතම මනසානුපෙක්කනේ කරන්න ගියත් ඒ මනුස්සයා රවුම් හිලකට හතරක් කුණ්‍යක් ගහන්න හදන කෙනෙක් වගේ යක්කු දත් හිටේ වගේ වැඩ තමයි කරේ. ඒකෙන් අව탁සිරු කරනවා හෝ නිඳා කරනවා නෙවෙයි. එහෙම වෙලා තමයි කවුරුත් හැදිලා තියෙන්නේ. ආයෙ මුලට යන්න, මුලින්ද ආයෙ කරගෙන එන්න, ආයෙ මුලට යන්න, ආයෙ කරගෙන එන්න. එහෙම කරන එකේ ධර්ම ගෞරවය ළමා ගතිය, ධර්ම ගෞරවය අධිකරියක් හෝ ළමා ගතියක් නැහැ. ඒ විදිහට මනසානුපෙක්කති අයංච බික්කවේ පංචමෝ ධම්මෝ සද්දම්මාස සම්මෝසාය හෝ අසම්මෝසාය. හරියට මේ ධර්ම කරුණු පහ දන්නේ නැත්නම් සම්මෝසාවට යන. දන්නවනම් අසම්මෝසාවට යන. දන්නේ නැත්නම් එයා මේ දන්නේ නැහැ කියලා හරියන්නේ නැහැ. එයා විසින් හැම චිත්තක්ෂණයකම මේ ශාසනය සහ ධර්මයේ ලෝකෙන් අන්තරස්ථාන කිරීමට උදව් කෙරුවා වෙනවා. අපි එක චිත්තක්ෂණයක හරි කමන්නේ මේ විතක්කේ මේ අරමුණට හිත නැංවීම. මේ ਵਿਚාරය මේ අරමුණ අනික් අරමුණ වලින් අනන්‍ය වශයෙන් තේරුම් ගැනීම. මේ මනසානුපෙක්ඛණය මේක තමයි මනසෙන් බැලුවොත් මේ අතර හොඳ ලස්සන වෙනස්කම් තියෙනවා. නමුත් මේ ඔක්කොම මොන චෛතසිකේ ගත්තත් මොන රූප ධර්මයේ ඔක්කොගෙම පොදු ලක්ෂණකුත් තියෙනවා. ඔක්කොම හට ගන්න අසුරු ගතියක් තියෙනවා. ඔක්කොම විපරිණාමයට යන ගතියක් තියෙනවා. ඔක්කොම නිරෝධයට යන ගතියක් තියෙනවා. එතකොට මේ මනසානුපෙක්ඛණය කරන්නේ මේ වෙන් කරලා පුංචි පුංචි කරලා ඒ වගේ විතක්ක වශයෙන් විචාර වශයෙන් මනසානුපෙක්ඛණය වශයෙන් අංශුවක් පාසා පුංචි අනුපරමාණුවක් පාස බැලුවොත් ඒ කිසිම තැනක ආත්මයක් නැහැ. ඒක මේ විද්‍යාවාද කියලා හොම්බ ඇනගෙන තියෙන බිම ආත්මයක් කියන කතාවක් ඇත්තෙම නැහැ. නමුත් මේ ඔක්කොම කරන්නෙක් ඉන්නවා. මෙයා මේ දැන් මේ තල්ලට ඇවිල්ලා මේ ඒකශෛලී සත්වෙක් මෙන්න මේ ද්විශෛලී මෙන්න බහුශෛලී මෙන්න එයා තුල පද්ධතිය හැදිලා තියෙනවා. ඔන්න මෙහෙම වෙලා තියෙනවා. කොතනදීද මෙතන ආත්මේ ඉන්නේ කියලා බැලුවොත් අපි ගත්තොත් කලලේක අම්මගේ බඩේ හත ගන්නකොට ඒකශෛලී සත්වෙකින් තමයි පටන් අරගන්නේ. දැන් මාස 9 සුමාන 2 යනකොට ඔන්න ඉන්නවා යක්ෂ පැටියෙක් එළියට ඇවිල්ලා. දැන් මේකයි කොතනදීද ආත්මේ රිංගුවේ කියලා ඇහුවොත් තේරවාදේ පුදුමාකාර උත්තර දෙන්න. සමහර කෙනෙකුට ඒක ශෛලී ගතියින් ලැබ තියෙනවා. නමුත් දර්ශනීය අනුව බලනකොට එහෙම වෙන්න බෑ. ඒක ශෛලී ඇමීබා ඉන්නවා, හයිඩ්‍රා ඉන්නවා. උන් නිකන් හරිය විස බීජ වගේ. ඌ ඒ ආත්මීය ගතිය ක්ලේම් කරන්නේ. ක්ලේම් කරන්න බෑ මොකද ස්නායු පද්ධතියක්වත් නැහැ. නමුත් මේ වර්ධනයේ වේගන එනකොට කොතනදීද මේ ස්නායු පද්ධතිය, රුධිර සංසරණ පද්ධතියක්, ඒ වගේම අඟුම්බර ගතියක්, තව ಜಾති බෝ කිරීමේ හැකියාවක්, ඒ වගේම පරිසරයට අනුගැනීමේ හැකියාවක් කොතනදීද එන්නේ? ඔය හැම එකක් කරාම ආත්මයක් එනවා. ආත්මෙ හිමීට රිංග ගන්න. ඉතින් අපි කොච්චර කැමතිද බලන්නකෝ බබා මැරිලා උපදිනවට වැඩිය පණ ඇති එකෙක් උපදිනවා දකින්න. ස්ටිල් බර්ත් එකක් කියලා කියන්නේ කාලකන්ණි කමන්නේ. බබා හම්බ වෙනවා. නමුත් ඉපදිච්ච කුණක් හම්බ වෙන්නේ. ඒක කිසියම්ම කෙනෙක් කැමති වෙන්නේ නැහැ. ඒ වගේ අපි චිත්ත වීදියක් පටන් ගත්තට පස්සේ චක්කුණා රූපන් දිස්වා කියන තැන ඉඳලා ඔක බොල් කරගන්න පුළුවන්, ඔක වඳ කරගන්න පුළුවන්, ඔක ලොඳ කරගන්න පුළුවන් නම් අන්නේ ලොඳ වෙන තැන දකින්නවනම් මෙන්න මෙතනින් යනකම් මෙතෙන්ට එනකම් ඔය සතියව සම්පජාන මොකක්වත් අවශ්‍යතාවයක් නැහැ. මෙන්න මෙතනදී අවස්ථානුකූලව මෙතෙන්දී අපි සති සම්පජාඤ්ඤය යොදන්න ඕනේ. මෙතෙන්දී අපි අප්‍රමාද වෙන්න ඕනේ. මෙතන තමයි මේ නැති බබා, නැති මමයා, නැති චේතනා එන්න පටන් ගන්නේ. මම කොහේඳද මේක එන්නේ? සාමූහික වෙනකොට ඒ සමස්තය කියන අර්ථය තුල මමයා කියන සම්මෝසාවට ඉඩ තියෙනවා. කඩලා අංශු අණු පරමාණු බාටපත් කිරුවොත් ඕනම කෙනෙකුට තේරෙනවා ඉලෙක්ට්‍රෝනයක් තුල ප්‍රෝටෝනයක් තුල ඒව තුල ආත්ම කතා නැහැ. ඉතින් පොට්ටේකට උනත් පෙන්ලා දෙන්න පුළුවන් දෙයක්.
ඉතින් අන්න ඒක නිසා මේ බිඳුවේ ඉඳලා එකේ ඉඳලා මේ හැදීගෙන එනකොට බලපන් කොතනදීද උන්න මගේ වෙන්නේ. මේක මම තා මගේ වෙන්නේ. මගේ වෙයිකියට එන්නේ. ආපු වෙලාව ඉඳලා ඔන්න ආත තියෙනවා. ආපු වෙලාව ඉඳලා ඔන්න අසහනයටපත් වෙනවා. බලන්න මට වෙච්ච දේ මෙහෙම වුණා කියනවා. ඉතින් ලෝකේ හැම වෙලාවෙම ඔහොම තමයි වෙමින් තියෙන්නේ. ඔක මම කිව්වට පස්සේ මගේ heart beat එක වැඩි වෙනවා. මගේ ලේ ගමනේ වැඩි වෙනවා. මට ලේ පිච්චෙන්න පටන් ගන්නවා ඕගාලා. සීනි පිච්චෙන්න පටන් ගන්නවා. ඕන්න කලන්ත වෙනවා. ඕන්න ගිඩි නැස් වෙනවා. ඕන්න තෝන්තු වෙන්න පටන් ගන්නවා. ඕව හැමදාම වෙච්ච දේවල්. මගේ මල්ලට දාගත්තට පස්සේ උඹට ඉතින් වෙනි තමයි හැපි තමයි උඹට ඉතින් වෙනදම තමයි ඉන්න වෙන්නේ. කොතනදීද මේක සිද්ධ වෙන්නේ? මේ සම්මෝසාව කොතනදීද සිද්ධ වෙන්නේ? කොතනදීද මේක අන්තරස්ථානයේ සිද්ධ වෙන්නේ? ඒක දකින්න එක තමයි බුදුචාන්සේගේ පළවෙනිම උදාහරණේ තියෙන්නේ. අනේක ಜಾති සංසාරා. සන්දහා විසං අනිබ්බිසං. මම මේ ලෝකේ අනේක ಜಾති සංසාරේ ප්‍රතිමෙන් මැරෙමින් යන සංසාරේ ඇවිද්දා හමුුනේ නැහැ. මම ඉපදෙනකොට හම්බෙලා ඉවරයි. බබත් එක්ක එන්නේ. නැත්නම් මම රූපයක් දකින්නකොට මම ඇති වෙලා ඉවරයි. ඒ රූපය හටගෙන මම රිංගන තැන. මම ආරූඪ වෙන තැන වහලමයි ගහන්නේ. වෙස් බඳිනකොට පෙන්වන්නේ නැහැ. වෙස් බඳලා නටනකොට අපි උඩ පැන අනේ හරි ලස්සනයි වෙස් බඳිනකොට. නමුත් කොච්චරකට හැංගි වෙස් බඳන් නටන්නේ එළියේනේ. මෙනේ නටන තැන ඉඳලා වෙස් බඳින තැනට පස්සට යන එක යෝනිසෝමනසිකාරයේ බැලුවොත් එච්චර සුන්දර, එච්චරම දැනුම උපදේන, එච්චරම මානවයට මේ විතරක්ම ලැබිය හැකි ඒ උත්කෘෂ්ඨ දෙයක්. මොකද මානවය හිතන්නේ මේ වඳ දරුවෙක් හම්බුණා වගේ. එහෙම නැත්නම් මේ ස්ටිල් බර්ත් එකක් වගේ. තටමලා වැදවලා බලනකොට ඒක මැරිච්ච කුණක්. බුදුජානසී කියන්නේ මෙන්න මේ චක්කුවේ ඇහි උපදින මේ චක්කු විඥානේ මැරිච්ච කුණක් කරගන්න දැක්කට නොදැක්කා වගේ ඉන්න. කනට ඇහෙන ශබ්ද වලින් මම එක් හදා ගන්නවා වෙනුවට ඕක ඇහුණට නෑ ඇහුණා වගේ නැත්නම් අහන තැනින් නතර කරන්න. ඕක දිගේ මේ කතන්දර ගොතන්න එපා. මෙල්වට ආරං කියන්න යන්න. ඕක අහන්න නම් තැනක ඉඳී. මමත් දක්ෂ කතන්දරකාරයෙක් වෙයි. මමත් මුලමඳන් ගලපලා මිනිස්සු දහස් ගණක් නොමග අරින්න පුළුවන් දක්ෂයෙක් වෙන්න පුළුවන්. නමුත් වඳ දරුවෙක් ලොඳ කරගන්න බලන්න මේක. කරන්න පුළුවන්. මුළු ලෝකෙම කියාවි ඔබ මහා කාලකන්ණියෙක් මෙච්චර මේ දරු උප්පත්තිය කරනකොට මේ ස්වභාවිකව බලාපොරොත්තු වෙන අම්මා කෙනෙකුට මේ දරු උප්පත්තියේදී මේක වඳ දරුවෙක් එහෙම නැත්නම් මැරිච්ච දරුවෙක් ස්ටිල් බර්ත් එකක් කරගන්න උගන්වනවා වගේ කියලා තමයි කියන්නේ. ඉතින් කිසాగෞතමගේ දරුවා හම්බෙලා ලස්සනට hina වේගන එන වෙලාවේදී එකා මැරිලා ගියාම කිසాగෞතමෙට දරා ගන්න බෑනේ. නැත්නම් ඒක බොක්කේදීම මැරිලා ගියා නම් එතනම ගබ්සවිලා ගියා නම් ඒක එච්චර දෙයක් නෑ. අන්න ඒ වගේ මේකේ පස්සට යන්න ඒකෙන් ඒක නැතිවීමෙන් වෙන හානිය, ඒක නැතිවීමෙන් වෙන චිත්ත පීඩාව අඩුයි. ඒක බුදුරජාණන්සේ උපමා කරන්නේ මැටි පිටක් අතර දුන්නාට පස්සේ කුඹලා වැඩ කරන මිනිස්සයා ඒක එක එක නිර්මාණ හදනවා. නිර්මාණ හැදුවාට පස්සේ ඒක කැඩුනොත් කනගාටුදායකයි. මැටි පිට වශයෙන් තිබ්බනම් ඒක කැඩෙන්නෙත් නෑ. කැඩනොයි කියලා මැටි පිටේ අගේ අඩු වෙන්නෙත් නෑ. අපි හිතමු නිකන් හරි ඔය මැටි පිට හදලා අත්සන් නිර්මාණයක් හැදුවාට පස්සේ ඕක පිච්චුවයි කියලා. අප්පා ඊට පස්සේ ඒක ජාත්‍යන්තර වෙනවා. ආය කවදාවත් හදන්න බෑ. ඒක තමයි ඔලොමොල වෙනවයි කියලා කියන්නේ. ඔලොමොට්ටල කියලා කියන්නේ. බුදුජානසී ඒකට මේ මතක් කරලා දෙනවා මේ මෙට්ටහි වෙනවයි කියන වචනේ. ආය හදන්න බෑ. ඔහොයි මැටි ටික එහෙම තියාගෙන හිටපන්. ඕන කෙනෙකුට ඕනේ අදහසක් දෙන්න පුළුවන්. උඹේ කුඹල්කම තමයි අතට හම්බෙච්ච මැටි පිට සංස්කරණය කරන්න එපා. මිලෝ කෙනෙකුට කරන්න බෑ. ඒ නිසා අනුවිතක්කේදී අනුවිචාරයේදී මනසානුපෙක්ඛන්ති කියන පෙක්ඛන්ති කියලා බැලුවොත් ලෝකේ හැම දෙයකම සිද්ධ වෙන්නේ එකම තමයි. ඔය වෙන් වශයෙන් අපි කිව්වට සමස්තය දිහා බලනකොට මේක ඇතුළට කොතනදෝ තැනකදී ඉහෙඳ තියෙනවා. කොතනදෝ තැනකදී මේකට ආත්මය රිංගනවා. රිංගුවාට පස්සේ මේ යකාට සම්පූර්ණ යකා වහුණා වගේ. මේ අර අහිංසක පටන් ගන්න. හැමතැනම පටන් ගන්න අහිංසකව.
ඉතින් අපි මුලට යන්න ප්‍රාග්ගවදයට යන්න මොලේ මේ චින්තාවේ මූල කාලයට යන්න හරි පිවිතුරුයි. ඒක ප්‍රබහස්සරයි. ඒ නිසා මේ මුල් බුද්ධ ආගමේ දැනුම හරි පිරිසිදුයි කියනවා. early Buddhist thoughts කියලා කියනවා ඒකට. දැන් ඒක හුඟක් සංකර වෙලා ගිහිල්ලා. දැන් අගමුල හොයාගන්න බෑ අගමුල නැති වෙලා. මහා රූස නුගයක් ඇවිල්ලා ඒ නුගෙන් උඩින් බහින අරලුයි මුලින් උඩට ගිය කඳයි වෙන් කර ගන්න බැරි වෙලා කියනවා. මොකද විතක්ක ਵਿਚාර කියන්නේ ඒක කොච්චර කෙරුවත් මුලින් නගපු කඳයි කඳෙන් බහින අරලුයි වෙන් කරන්න පුළුවන්. හරියට ආස්වාසයක උදා ප්‍රසවාස කරන්නේ. නමුත් මේක ආස්වාස මේක ප්‍රසවාස කියනවා වගේ. ඉතින් ඒ නිසා අපිට තියලා තියෙන අවුල නැහැ කියන්න බෑ. අවුලක් තියෙනවා. සම්මෝසාවක් තියෙනවා. සෑහෙන අන්තරස්ථානයක් වෙලා තියෙනවා. නමුත් අපි ගන්න හුස්ම පාස සතිමත් වෙන අවස්ථාව පාස දැනට අපිට නොතේරුණාට අපි යන්නේ අර good vibration එකට. ඒකට ගියාට පස්සේ අපිට තේරෙනවා මේ තුලින් මොකද්දෝ සම්මෝසාව අයින් වෙලා අපේ කරපිටින් යන්න වෙච්ච අන්තරස්ථානයේ වෙනුවට අපි මේකට පණ දීලා අපි කොහොම හරි මේක පණපෝලා අපිත් පණපවාගෙන අපිත් උත්ප්‍රේරණයකට ලක් වෙලා ඉදිරියට යන යුගයක්. මේ යුගයක් කරගන්න සීල දිනාට මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා ධර්ම දේශනාවලියත් හේතු වාසනා වේවා කියලා අපි මෙතනින් සමුගන්නවා වෙන් වෙනවා නතර කරනවා සීල දිනාටම තෙරුවන් සරණයි. සාදු 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 තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අද අවසන් දින නිසා අපිට පුණ්‍යානුමෝදනා 3ක් තිබෙනවා ඉදිරිපත් කිරීමට. ඒ ඉදිරිපත් කිරීම සඳහා අවසරයි ස්වාමීන් වහන්සේ. හොඳයි. පළවෙනි පුණ්‍යානුමෝදනාව ඉදිරිපත් කිරීම සඳහා මම ධනංජය ධර්මරත්න මහතාට ආරාධනා කර සිටිනවා. බොහොමත්ම ස්තුතියි. තෙරුවන් සරණයි සිළු දෙනාටම. පළමුවෙන්ම මම පුණ්‍යානුමෝදනාව කරන්න ඉස්සෙල්ලා පොඩි වචන කීපයක් කතා කරන්න. මේ අර ස්වාමින් වහන්සේ කිව්වා වගේ අපි ඉස්සෙල්ලාම මැටි පිටකින් පටන්ගෙන තමයි අපි රුවක් මවන්නේ. ඒ වගේම එක දවසක් කොයි අවකන බුදු පිළිමේ නිමවපු ඒ පුද්ගලයාගෙන් අහවලු එක්කෙනෙක් වා ඊටාම ලස්සනට මේක කරලා තියෙනවා කියලා. ඉතින් එතකොට එයා දීපු උත්තරේ තමයි නෑ මම ලස්සන නෙමෙයි මේකේ තියෙන අවලක්ෂණ ටික මං අයින් කෙරුවා. ඒ ලස්සන කොහොමත් එකේ ඇතුලේ තිබ්බා කියලා. ඉතින් මම දකින්නේ ඒ දේ තමයි අපේ මේ ස්වාමින් වහන්සේ කරන්නේ. ඉතින් ඒකට මං හිතනවා ගොඩාක් දීර්ඝායුෂ ලැබෙන්න ඕනේ, ධෛර්යය ලැබෙන්න ඕනේ කියලා. ඉතින් මම අපේ උඩීරියගම ධම්මජීව මහමුදුරන්ගෙන් අවසර පතනවා පුණ්‍යානුමෝදනාව කරන්න. ඒ වගේම මේ සංවිධායක මඩුල්ල ප්‍රියංකා මොල්ලිගොඩ, අපේ රාජිකා අංගම්පොඩි සහ ගිම්මහනි ඇතුළු පිරිස මේ කරන්නා වූ දේ ඉතාම අනර්ගයි. මෙය මම හිතන්නේ මේ වගේ අවස්ථාවක මේ වගේ අපි ගොඩාක් ප්‍රශ්න වලින් වෙලා තියෙන වෙලාවක අපිව එක්කව කළා, අපිව දිරිමත් කළා, අපිත් එක්ක සම්බන්ධ කරලා මේ කරන දේ ඉතාම අමරණීයයි. ඉතින් ඒක ඉතාම හොඳයි. ඉතින් මම මේ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඉතුමියලාට සහ ඒ කණ්ඩායමට ගොඩාක් ධෛර්යය ලැබෙන්න කියලා මේ දේවල් ඉදිරියටත් කරගෙන යන්න. එතකොට ඒ සඳහා මඟ පෙන්වූ අපේ නම කියන අවසරයි අපේ උඩීරියගම ධම්මජීව හාමුදුරුවෝ මේ කරන්නා වූ දේ මොන බාධක තිබුණත් ඒ කරන කතා කරන විලාසය අපිට තාම අපේ සිත් ඇද ගන්නවා. ඉතින් ස්වාමින් වහන්සේ මට තව දෙයක් කියන්න ඕනේ. මම අපේ මාස්ටර් ට්‍රේනර් කෙනෙක් හැටියට ට්‍රේන් වුණා. ඉතින් මම ඒ කණ්ඩායමේ අවසරය ඇතුව දැන් මම පන්සල් 4ක මේ පණිවිඩය දීලා තිනවා. ඊටාම සරලව මම පටන් ගත්තේ මැදින් පොය දවසේ ඉඳන් දැන් පොසොන් පොය දවසේ මම වැඩසටහන් 2ක් කෙරුවා. ඊට අමතරව වෙසක් පොය දවසේ තව වැඩසටහනක් කරුවා. දැන්ට මම 350 400ක් වගේ අතරට මේ සතිමත් බව කියන්නේ මොකක්ද, ඒකෙන් තියෙන වටිනාකම් මොකක්ද කියන දේ මම දැන් කළා තියෙනවා. ඉතින් අර ස්වාමීන් වහන්සේ කියනවා හැමතිස්සෙම මමය කියන දේ දාගන්න එපා කියලා මේකට. ඒ උනට ස්වාමීන් වහන්සේ මෙය ප්‍රචලිත කිරීමත් වැදගත් වෙනවා. මොකද මේ වගේ අවස්ථාවක මේක අර ඔබතුමා මේ ස්වාමීන් වහන්සේ හැමතිස්සෙම කියන දෙයක් තමයි මේක අපි අතරේ තියෙන දෙයක්.
අපේ පියවුරුමෙන් ආපු දෙයක් ඒක කුසලතාවයක් හැටියට වැඩි කරගන්නවා. ඉතින් ස්වාමීන් වහන්සේ මම නැවතත් ඔබ ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ පතනවා. නිවනින් සැනසීම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොමත්ම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දුන්නාට. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. මීළඟ පුණ්‍යානුමෝදනාව ඉදිරිපත් කිරීමට මම ප්‍රියංකාට ආරාධනා කර සිටිනවා. චම්පිකා සිරිවර්ධන මහත්මිය ලිඛිතව ඉදිරිපත් කර පුණ්‍යානුමෝදනාව ඉදිරිපත් කරා. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. දායි තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. දුෂ්කර අවස්ථාවක උවද සම්බන්ධ වීමට ලැබීම සතුටුය. ඒ සියලු බාධකයන් සතිමත්ව භාවයට යටපත් විනි. සතිපතා පවතින වැඩසටහන් මෙන්ම මෙවැනි දෙයට සම්බන්ධ වන්නේ ප්‍රසන්න අදිටන් වීරියවන්ත වූ මනසකිනි. මෑතකදී ඇති වුණේ මමත් මිහිරි මී අඹ ඵලයක් භුක්ති විඳින්නයක් බවයි. බුදුරජාණන් වහන්සේට පිදෙන මල් ගොන්නේ ඔබ වහන්සේටද මලක් පිදෙන්නේ කෘතවේදීත්වය උදෙසායි. ඔබ වහන්සේ ඇතුළු සෑම දෙනාටම පින් සිදු වේවා. නිවනින් සැනසේවා. චම්පිකා ශාමලී සිරිවර්ධන මහත්මිය. අපනයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේගෙන් අවසන් පුණ්‍යානුමෝදනාව ඉදිරිපත් කිරීමට මට අවසරයි. වැඩසටහනට සහභාගී වන ගෞරවනීය සංඝරත්නයෙන්ද සහභාගී වන සැමගෙන්ද අවසරයි. 58 වෙනි දුරස්ත භාවනා වැඩසටහන දින 5ක් පුරා අප කෙරෙහි අනුකම්පාවෙන් අප සමග සම්බන්ධ වෙමින් කමඨහන් වාර්තාවලට සවන් දෙමින් එසි උපදෙස් ලබා දෙමින් එමෙන්ම තතිය සද්ධම්ම සම්මෝස සූත්‍රය කරුණු විදහාපාමින් අප ධර්මයේ වැඩිවීමට සහ ශක්තිමත් කිරීමට අපට අතහිත දුන් අවසරයි අතිපූජ්‍ය උඩීරියගම ධම්මජීව නායක ස්වාමීන් වහන්සේට අපගේ කෘතඥ දෙපා නැමැත ගෞරවයෙන් පිරිනමනු ලබනවා. ඔබ වහන්සේගේ සෑම සම්‍යක් බලාපොරොත්තුවක්ම ඉෂ්ට සිද්ධ වේවා. මේ කරන ශාසනික සේවය කරගෙන යාමට ධෛර්ය, ශක්තිය, නිදුක් නිරෝගී සුවය ලැබේවා. මේ සෑම පිනක්ම නිර්වාණ අවබෝධය පිණිසම හේතු වාසනා වේවා. එසේම ඔබ වහන්සේ විසින් නිර්මාණය කරන ලද සතිපාසල සංකල්පය සෑම අභියෝගයක්ම ජයගෙන ඔබ වහන්සේගේ අරමුණු සඵල කර ගැනීමට හේතු වාසනා වේවා. එසේම ඔබ වහන්සේ හැදූ වැඩූ දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. වහවහ නිවන සාක්ෂාත් කරගෙන සසර කෙටි කර ගැනීමට හේතු වාසනා වේවා. එසේම වැඩසටහනට සහාය දුන් පූජ්‍ය පානදුරේ චන්ද්‍රරත්න හිමියන්ට මේ සෑම පිනක්ම අයත් වේවා. සෑම බලාපොරොත්තුවක්ම ඉෂ්ට සිද්ධ වේවා. නිවන් සුව අත්පත් වේවා. මේ වැඩසටහනේ ආරම්භයේ අපව ආජීව අෂ්ටමක සීලයේ පිහිටුවා මූලික භාවනා සහ කමඨහන අපහට ලබා දුන් පූජ්‍ය හෝමාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේට මේ සෑම පිනක්ම අත්පත් වේවා. නිර්වාණ අවබෝධය පිණිසම හේතු වාසනා වේවා. මේ වැඩසටහනට නොමද අයුරින් සහාය දුන් ප්‍රියංකා, චංකමි, රාජිකා, ගිම්හානි සහ තරංගා සොහොයුරියන්ට මේ සෑම පිනක්ම අත්පත් වේවා. සෑම දිනාගෙම සම්‍යක් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා. ධර්ම මාර්ගය තවදුරටත් ශක්තිමත් කරගෙන නිවන අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා. අපගේ වැඩසටහනට සහභාගී වී කමඨහන් වාර්තා ඉදිරිපත් කරමින් ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා සැසිවලට සහභාගී වෙමින් අපහට දුන් සහයෝගයට අපගේ කෘතඥ ස්තුතිය සෑම දිනාටම පිරිනමන අතර මේ සෑම දිනාගේම මේ ධර්ම මාර්ගයේ කම්කටොළු බාධා ජයගෙන නිවන සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා වේවා. ස්වාමීන් වහන්සේ ගාථා සජ්ජායනා කොට වැඩසටහන අවසන් කිරීමට අවසරයි. හොඳයි.